කතා දවස කිතුණුවන්ට ඉතාමත් සුවිශේෂී වූ දවසක්. මේක කිතුණු නොවන අය සමහර විට පරාජයේ දවසක් ලෙස හැඳින්වුවත් අපගේ ගැලවුම්කාර ජේසුස් වහන්සේව කුරුසියක ඇන ගහලා එල්ලලා මරලා වීරයා මැරුණා කියන්නා වූ ප්‍රකාශයන් නිකුත් කරලා අපහාසයක් එක් කරන්නට හැදුවත් කිතුණු ඔබටයි මටයි මේක ජයග්‍රහණයේ දවස. කිතුණු ඔබටයි මටයි අලුත් ලෝකයක් අපිට දෙන පිණිස ස්වාමීන් වහන්සේ තැබුවා වූ පියවර. මම ඔබට පුංචි කතාවකින් අද දවසේ දේශනාවට පිවිසෙන්නට අදහස් කළා. මේක කතාවක්. කාලයේ අවසානයේ ලෝකයට નિયમિત කාල සීමාව අවසානයේ ජේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයේ මිනිසයන් ඔසවා ගනු ලබනවා. එසේ ඔසවාගත් මලාව් සහ ජීවන්තව සිටියා වූ සියලු දෙනා ස්වාමින් වහන්සේගේ විනිශ්චයාසනය අභියස සිටගෙන සිටියා. ඒ විනිශ්චයාසනයේ ඉදිරි පෙළේම ටිකක් කලහකාරී ලෙස හැසිරුණු කණ්ඩායමක් සිටියා. ඒ අය බලාගෙන සිටියා තමුන්ව විනිශ්චය කරන්නට ස්වර්ගීය දෙවියන් වහන්සේ පැමිණෙන තෙක්. ඒ අයට ප්‍රකාශ කරන්නට බොහෝ දේවල් තිබුණා ඒ ස්වර්ගයේ සිට පැමිණෙන දෙවියන් වහන්සේට. ඉදිරි පෙළම සිටියා ගොඩක් සමාජමය ලෙස පීඩාවන් වලට ලක් වූ මිනිසයන්. ඒ අය අතරින් එක්තරා යුදෙව්වෙක් ඉදිරියට ආවා. ඇවිල්ලා ඔහුගේ ඇඳුම් ගලවලා දෙවන ලෝක යුද සංග්‍රාමයේ කාලේ යුදෙව්වන්ට අයත් වුණු හිරිහැර ගැන මතක් කරලා අමුවේ මරා දාපු යුදෙව්වන්ව සිහිපත් කරලා නාසි බටයන් විසින් අමුවේ මරණයට පත් කළ තමුන්ගේ සෙනගව මතක් කරලා තමුන්ගේ අතෙත් ගහලා තිබිච්ච ඒ සිරගෙවල් වල ලාංඡන පෙන්නලා කිව්වා අපි තරම් දුක් විඳින්නේ නැහැ කිසිම කෙනෙක්. දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ කාලේ යුදෙව්වන්ව හොය මැරුවා. දසවද දුන්නා. ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් සංඛ්‍යාවක් මරණයට පත් කළා. ඒක නිසා අපි දන්නවා විඳපු වේදනාව යුදෙව්ව හැටියට. තව එක්තරා කළු ජාතිකයෙක් නැගිටලා කිව්වා සුදු ලෝකය තුල කළු ජාතිකයන්ට හිමි වුණේ ඊටමත් පහත් නින්දිත තත්වයක්. ඒ නින්දිත තත්වය තුල සුදු ජාතිකයන්ගේ විනිශ්චාසනය තුලදී අධිකරණයන් තුල කිසිම සාධාරණයක් අපිට ඉෂ්ට වුණේ නැහැ. අපිව අසාධාරණ ලෙස මරණයට පත් කළා. අසාධාරණ විනිශ්චයන් දුන්නා. තව කුඩා ගෑනු ළමෙක් ගැබිනි ගෑනු ළමෙක් නැගිටලා සිටියා. මම පාසල් යන වියේදීම අසාධාරණ විදියට බලහත්කාරයෙන් දූෂණයට පත් වෙච්ච තැනැත්තියක්. මම පාසල් යන වියේදීම දරුවෙක් මගේ කුසියට ආවා. ඒක මගේ වරද නෙවෙයි. සමාජයේ වරද. මේ ආකාරයෙන් තමුන් ජීවිතයේ මුහුණ පාපු නොයෙක් කරදර දුක්ඛම් කටළු වලින් පිරිච්ච මනුෂ්‍යයන් සමූහයක් විනිශ්චයාසනයේ ඉස්සරහා සිටියා. ඔවුන්ට තිබෙන ප්‍රශ්නය ඔවුන් වින්දා වූ මේ පොළොව තුල වින්දා වූ දුක් ගැහැට වේදනා අසාධාරණකම් තනිකම් වේදනාවන් නොයෙකුත් ඒවා දෙවියන් වහන්සේට ඉදිරිපත් කරා. මේ අය එකතු වුණා. මේ අය එකතු වෙලා කිව්වා අපි පුදුමාකාර විදිහට මේ පොළොව තුලදී දුක් වේදනා විඳපු මිනිස්සු. නමුත් ස්වර්ගයේ සිට එන දෙවියන් වහන්සේ උන්වහන්සේ ස්වර්ගයේ සිට එන්නේ. උන්වහන්සේ බොහොම සැප පහසු ජීවිතයක් ගත කරපු තැනන් වහන්සේ.
ස්වර්ගීය සේනාවක් එක්ක ඉඳගෙන ඊටමත් ප්‍රශංසනීය ආකාරයෙන් දුක් වේදනා කඳුළු නැති ලෝකයක ඉඳලා අපිව විනිශ්චය කරන්නට එන. මිනිස්යන්ට මේක ගැන යම් වේදනාත්මක හැඟීමක් තිබුණා. ඒ නිසා ඔවුන් යම් කණ්ඩායමක් ඇති කරගත්තා. ඔවුන් යම් සමාජයක් පිහිටුවා ගත්තා. ඔවුන් කිව්වා අපිව විනිශ්චය කරනවා නම් අපි වගේම දුක් වේදනා පීඩා විඳපු කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ අය අතරින් ඒ තෝරාගත් කණ්ඩායමේ නායකත්වය දරන්නට වඩාත්ම වේදනාව විඳපු එක්කෙනාව තෝරගන්නට ඔවුන් තීරණය කළා. ඒ අය අතරින් එක්කෙනෙක් කෙනා ඉදිරිපත් වුණා. හිරෝෂීමා නාගසාකි බෝම්බයට හසු වෙච්ච පුද්ගලයන්. නොයෙකුත් අයහපත් ඖෂධ ගත්ත නිසා කුඩා කාලයේ පටන්ම අංග විකල තත්වයට පත් වෙච්ච අය. පියවරු නැති අවජාතක දරුවන්. සමාජයේ කොන් කරනු ලබපු අය. අසාධාරණ ලෙස තමුන්ගේ සෙනගකින් ඈත් කරලා හිරගෙවල් වල තනිකම විඳපු අය. අවුරුදු ගණන් තමුන්ගේ සෙනගකින් ඈත් වෙලා තනිකමත් විඳපු අය. මෙවැනි කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා වඩාත්ම දුක් විඳපු අය තෝරගන්නට සූදානම් වුණා. එයා කෑග ගහ කිව්වා අපිව විනිශ්චය කරන්නට එනවා නම් කවුරු හරි එයා අර නාසි බට කණ්ඩායම ඊටමත් වේදනාවට පත් කරපු ආකාරයේ යුදෙව් ජාතිකයෙක් වෙන්න. එයා අසාධාරණ විනිශ්චය කර ලක් වෙලා තියෙන්න ඕන අපි වගේ. එයාව සියල්ලන් විසින් අතහැර දාලා තියෙන්න ඕනේ. එයාගේ පවුලේ අය පවා යාව පැත්තකට දාලා තියෙන්න ඕනේ. තමුන් එක්ක එකට හිටපු අය එයාව අතහැර දාලා තිබෙන්නට ඕනේ. එයාගේ ජාතකය පිළිබඳ, සුජාතභාවය පිළිබඳ, උප්පත්තිය පිළිබඳ මිනිස්සුන්ට යම් සැකයක් ඇති වෙන ආකාර එකක් වෙන්නට ඕනේ. එහෙම මිනිස්සු තර්ක කර කර ඉන්න අතරේ දිගුණි හැඬියාවක් ඇති වුණා. මිනිස්සු සියලු දෙනාටම දැනෙන්නට පටන් ගත්තා. අපි කියන මේ සියලු දේවල් ජේසුස් වහන්සේ දැනටමත් විඳලා ඉවරයි කියලා. ඒ මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන්නට පටන් ගත්තා. අපි මේ කතා කරන හැම වේදනාවක්ම මේ වන විටත් දෙවියන් වහන්සේ පොළවට ඇවිල්ලා ජේසුස් යන නාමයෙන් විඳලා ඉවරයි කියලා. ඒ නිසා ඔවුන් නිහඬ වුණා. විනිශ්ශාසනය ජේසුස් වහන්සේට. අපිට ඉන්නේ එවැනි දෙවි කෙනෙක්. සියල්ල දරාගත්ත, සියල්ල උසුලගත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ. අපේ ගණනට කිසිවක් නොතබා සියලු දේ උන්වහන්සේගේ පිට බාරගත්ත දෙවි කෙනෙක්. අපිව නිදොස් කොට නිදහස් කරන පිණිස, අපිව ධර්මිෂ්ඨයන් බවට පත් කරන පිණිස, මින් පසු තවත් කිසි පවක් නැති අයෙක් බවට ඔබ පත් කරන පිණිස සියලු පව් තමුන්ගේ කරපිට ගත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ. අපි සිහිපත් කරන්නේ උන්වහන්සේගේ පූජාව. අපි සිහිපත් කරන්නේ ඒ ජයග්‍රහණය අපිට අත්පත් කර දුන්නු ස්වාමීන් වහන්සේගේ පූජාව. අදත් උන්වහන්සේ හොයනවා උන්වහන්සේගේ මනුෂ්‍යයන්. අදත් ඒ වේදනා පිරිච්ච, ඒ වේදනාත්මක පූජා වීම තුලින් උන්වහන්සේ අත්පත් කර දුන්නු ගැලවීම මනුෂ්‍යයන්ට ලබා දෙන පිණිස ජේසුස් වහන්සේ බලාගෙන ඉන්නේ. දේවචනේ කියන විදියට මනුෂ්‍යයන්ට උන්වහන්සේව අනවශ්‍ය වුණත් උන්වහන්සේට මනුෂ්‍යයන්ව අවශ්‍යයි. දේවචනේ කියන්නේ අපි උන්වහන්සේව තෝරගත්තා නෙවෙයි, උන්වහන්සේ අපිව තෝරගත්තා කියලා. මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරි, මිනිස්සුන්ට උන්වහන්සේව අදටත් අවශ්‍ය නැහැ. හැබැයි උන්වහන්සේට මිනිස්සුන් අවශ්‍ය වෙලා තියෙනවා. දැනගෙන හිටියානම් මේ මරන්නේ රාජාති රජු, දේවාති දෙවිඳුන් කියලා. එසේ නොකරන්නට තිබුණ මිනිස්සු. ඔවුන් තේරුම් ගත්තේ නැහැ පූජාවේ තියෙන අනර්ගකම. ඔවුන් තේරුම් ගත්තේ නැහැ පූජාවෙන් තමයි මුළු මනුෂ්‍ය සංගතියම පාපයෙන් ඔවුන් නිදොස් වෙන්නේ කියලා.
ඒ තේරුම් නොගැනීම නිසාම මිනිසයන් උන්වහන්සේව අල්ලලා කටුර විදියට, තමත් කර්කශ විදියට, තමත් නින්දිත විදියට උන්වහන්සේව කුරුසපත් කළා. උන්වහන්සේට අපහාස කළා. නිර්දය ලෙස හේතුවක් නැතුව තමත් පහත් ආකාරයෙන් උන්වහන්සේව පීඩාවට පත් කළා. උන්වහන්සේව ලැජ්ජාවට පත් කළා, අවමානයට පත් කළා. එසේ කළ යුතුව තිබුණා. එසේ කළ යුතුව තිබුණේ ශුද්ධ ලියවිල්ලේ ඒ ආකාරයෙන් සියල්ල විඳලා සියල්ල අවසන් කරලා සියලු මිනිසයන් උන්වහන්සේට පූජාවක් කොට ඔප්පු කරගන්නා පිණිස. ශුද්ධ යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියන විදියට දෙවියන් වහන්සේ ස්වකීය ස්ථානයට ආවා. නමුත් ස්වකීයයෝ මිනිසයන් උන්වහන්සේව පිළිගත්තේ නැහැ. උන්වහන්සේව පිළිගත්තේ නැහැ. උන්වහන්සේට මිනිස්සුන්ව අවශ්‍යයි. නමුත් අදටත් මිනිස්සුන්ට උන්වහන්සේව අවශ්‍යයි. ඒ ගැලවීම අවශ්‍ය නැති ආකාරයෙන් ඉන්නේ. ඒකට හේතුව මේ උතුම් පූජාවේ වටිනාකම. උන්වහන්සේ කළා වූ මේ පූජාවීමේ වටිනාකම, මේ අනර්ගකම මිනිසයන් හඳුනා නොගෙන තිබේ. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපි මේ පූජාවේ වටිනාකම හොඳින්ම හඳුනන කිතුනවා. ඒ පූජාවේ ඵලය නෙලා ගත්ත අය, ඒ පූජාවීම හේතු කොටගෙන, ඒ ඇදහිල්ල කරන කොටගෙන නව ජීවිතයක උත්පාදනය ලැබුවා. හැබැයි කාලයක් අපිත් උන්වහන්සේව ඕනේ නැහැ කියලා හිටපුවා. උන්වහන්සේගේ පූජාව ප්‍රතික්ෂේප කරලා ඒක දන්නේවත් හැඟීමක්වත් නැති ආකාරයෙන් ලෝකාකාර ලෙස ජීවත් වුණා වූ අය. අද ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්නේ ඒ ආකාරයෙන්. එදා ඒ යුදෙව්වන් නායක පූජකයන් සන්තිස්සිවරු ලියන්නන් පරිසියන් දැනගෙන හිටියේ නෑ මේ අපි මේ ආකාරයෙන් කෙනෙහිලිකම් කරන්නේ, අපහාස කරන්නේ, පීඩා කරන්නේ අහස පොළොව මැව්ව මනුෂ්‍යයාගේ මැවුම්කාරයන්න් වන ජීවමාන දෙවියන් වහන්සේට බව. දැනගෙන සිටියනම් ඔවුන් ඒ ආකාරයට කරන එකකුත් නෑ. අදත් තියෙන ප්‍රධානම කාරණය මනුෂ්‍යයන් සැබෑවට මැවුම්කාර දෙවියන් වහන්සේව හඳුනා නොගෙන සිටීම. අදටත් මනුෂ්‍යයන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය මනුෂ්‍යයන් ජීවමාන දෙවියන් වහන්සේගෙන් ඈත්ව සිටීම. ඒ සම්බන්ධතාවයෙන් වෙන්ව සිටීම. පුරුෂ පූජාව ඇදහිීම කරන කොටගෙන පමණයි නැවත ඒ සම්බන්ධතාවයට එන්න පුළුවන්. මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට අවශ්‍යයි. නමුත් මනුෂ්‍යයන්ට දෙවියන්ව අවශ්‍ය නැහැ. අපි බලන්නට යනවා මාක් 15 වෙනි පරිච්ඡේදය. ශුද්ධ මාක් තුමාගේ පොතේ 15 වෙනි පරිච්ඡේදය. මාක් තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදයේ සිට අපි බලන්නට. අපි පද කීපයක් කියවමු. 15 වෙනි පරිච්ඡේදයේ 16 17. හේවායෝ උන්වහන්සේ ප්‍රතෝරියම් නම් ශාලාව ඇතුළට ගෙන ගොස් මුළු හේවා සමුදාව රැස් කළෝය. ඔවුහු උන්වහන්සේට රත්නිල් වස්ත්‍රයක් අඳවා කටෝටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා යුදෙව්වරුන්ගේ රජ්ජුරුවනි ඔබට සුභසිද්ධ වේවායි කියා උන්වහන්සේට ආචාර කරන්න පටන් ගත්තෝය. ජුදෙව් මිනිසයන් උන්වහන්සේත් ජුදෙව්වේ. ජුදාස් විසින් පාවා දෙනු ලැබීමෙන් පස්සේ උන්වහන්සේගේ මරණය සඳහා නීතිමය නියෝගයක් ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ නීතිමය නියෝගය වෙනුවෙන් ජේසුස් වහන්සේව අල්ලාගත් හේවායන් උන්වහන්සේව රැගෙන යනවා. ඒ අතරතුර ලැබපු එක්
නිමේෂයකදී උන්වහන්සේට අපහාස උපහාස කරන්නට ඔවුන් මේ අවස්ථාව යොදා ගන්නවා. මං ගාව තියෙන නව අනුවාදය. මම ඒකෙන් කියවනවා. ඔබ ඔබගේ පරණ අනුවාදය බලන්න. මුරසෙබළු උන්වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජපාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කර වූ. ඔවුහු උන්වහන්සේට නීල රක්ත වස්ත්‍රයක් හඳවා කටු කිරුලක් ගොතා උන්වහන්සේගේ හිස මත තබා ජුදෙව්වන්ගේ රජුනි සරදේ කියා උන්වහන්සේට ආචාර කරන්නට පටන් ගත්තා. ඔවුහු බටදණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා උන්වහන්සේට කෙල ගසා දන නමා උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටුණාහ. උන්වහන්සේට ගැරහුම් කළ පසු ඔවුහු නීල රක්ත වස්ත්‍රය ගලවා උන්වහන්සේට ඇඳුම් අන්දවා කුරුසිය එන ගසන පිණිස ඇදගෙන ගිය. මේ කියන නීල රක්ත වර්ණ වස්ත්‍රය එකල හමුදා නිලධාරීන් විසින් අඳිනු ලැබූ ඉවත් කරන ලද ඇඳුමක් හැටියට තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඒක ඉවතලා ආපු එකක්. ඒක අයින් කරපු එකක්. උන්වහන්සේට තිබිච්ච ප්‍රධානම කාරණේ උන්වහන්සේ රජුන්ගේ රජ කියපු එක. ජුදෙව්වන්ගේ රජ කියපු එක. ජුදෙව්වරුන්ගේ රජ. මේ කියන ආකාරයට මුරසෙබළු එකතු වෙලා උන්වහන්සේට අපහාස කරන්නට පටන් ගත්තා මේ රාජත්වය ගැන. රජට තියෙන්න ඕනේ බොහොම අනර්ග වටිනාකමකින් යුක්ත සලුපිලි. රජෙක්ට තියෙන්නට ඕනේ රන්නොටුන්නක්. රාජත්වයේ සංකේතවත් කරන පිණිස තියෙන්නට ඕනේ සෙංකෝලයක්. නමුත් මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේට අපහාස කරන පිණිස සෙබළු ඉවත දාපු නිල ඇඳුමක් අරගෙන ඒක පොරවලා රජ ඔටුන්න වෙනුවට කටුවටුන්නක් දීලා බටදණ්ඩකින් පහර දීලා සෙංකෝලයක් වෙනුවට රාජ්‍යත්වයේ සලකුණ වෙනුවට බටදණ්ඩක් දීලා කෙලගගා අපහාස කරනවා. උන්වහන්සේ ගැලවුම්කාරය. උන්වහන්සේ ආවෙම මනුෂ්‍යයන්ට ගැලවීම දෙන්නට. ඒ ගැලවුම්කාරයාණන්ට අපහාස උපහාස කරමින් උසුළු විසුළු කරමින් අන්තිම පහත් තත්වයට උන්වහන්සේ වැඳලා දාලා. මිනිස්සුන්ට අවශ්‍ය නැහැ උන්වහන්සේ. මිනිස්සුන්ට අවශ්‍ය නැහැ ගැලවුම්කාරයාව. ඒක වර්තමානයේත් එසේමයි. උන්වහන්සේ කාලයේ පටන්ම හැමදාම සිදුනාක් මෙන්ම අද දවසෙත් අපි ජීවත් වෙන මේ ලංකාද්වීපය තුලත් උන්වහන්සේව අදහන අයට ගරහනවා සහ අපහාස කරනවා. උන්වහන්සේට අපහාස කරනවා. අපි දකිනවා ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පවා දෙවියන් වහන්සේට ගෞරව කරන්නා වූ හාලෙලූයා යන නාමය අපහාසයට පත් කරමින් ජේසුස් වහන්සේවත් ගැලවුම්කාරයන්ට හිමි ඒ ගෞරවය අපහාසයකට ලක් කරමින් මිනිසයා වැඩසටහන් මෙහෙවන ආකාරය. රූපවාහිනී මාධ්‍යයන් හරහාසේම නොයෙකුත් වෙනත් සමාජ මාධ්‍ය ජාලා හරහා ඊටමත් පහත් ආකාරයට ජේසුස් වහන්සේට උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේගේ වචනයට සහ කිතුණුවන්ට අපහාස කරමින් සිටිනවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි දේව වචනේ තියෙන විදිහට ඒක හිතත් එහෙමයි. මිනිසුන්ට ගැලවීම අවශ්‍ය නැහැ. මිනිසුන්ට ගැලවුම්කාරයව අවශ්‍ය නැහැ. තවමත් එක විහිළුවක්. තවමත් එක අපහාසයක්. ඒක නිසා දේව වචනේ තියෙන සමහර වාක්‍ය අපි අපේ ශක්තිය පිණිස කිතුණුවන් තමුන්ගේ ගැලවීම පිණිස ඇදහිල්ල පිණිස කිතුණුවන් තමුන්ගේ ඉදිරිය ශක්තිමත් කරගන්නා පිණිස භාවිතා කරන දෙවියන් වහන්සේගේ වචනම මිනිසයන් එක් එක් අපහාසාත්මක ප්‍රකාශනිකුත් කිරීම සඳහා යොදා ගන්නවා. මිනිස්සුන්ට ගැලවුම්කාරයෙක් අවශ්‍ය නැහැ. හැබැයි උන්වහන්සේට මිනිසයන්ව අවශ්‍යයි. උන්වහන්සේ ආකාරයෙන් අපහාසයට ලක් වුණා. යුදෙව්වන්ගේ රජව සිටින්නට ඒකල ප්‍රකාශය නිසා. ඉන් පස්සේ 21 වන පදේ 15-21
ඔහු ඇලෙක්සැන්ඩර්ගේත් රූපස්ගේත් පිය වූ පිටිසරින් ඇවිත් ඒ සමග ගියා වූ කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන පිණිස සිරේනියේ සීමන් හෙවත් සීමන් සිරිනේරුස් සමුවන මොහොත. මේ කුරුසියේ ගමන එදා යුදෙව් සමාජයට අලුත් අත්දැකීමක් වුණේ නැහැ. කොහොමත් අපරාධකාරයන්ව වරදකාරයන්ව මේ ආකාරයේ බොහෝ විට දඬුවම් පිණිස කුරුසිය එනගසා එල්ලා මරනවා. එක එකල දඬුවම් ක්‍රමය. ගොල්ගොතා කියන ස්ථානයට රැගෙන ගිහිල්ලා නීතියෙන් වරදකරුවන් වූ අයව ඔවුන් විසින්ම ඒ කුරුසියේ දෑත් දෙපසට විහිදුවා ඇනගසන එම කොටස කරේ තබාගෙන ගිහිල්ලා ඔවුන්ව ඒ වන විටත් සිටුවා තියෙන ප්‍රධාන එම ලීයේ එල්ලලා ඇනගසලා මරණු ලබනවා. මේක සාමාන්‍ය දෙයක්. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එකල මිනිස්සු මෙම ස්ථානයෙන් පාරේ හා මෙහා යන විට ඕනතරම් වරදකරුවන්ව එල්ලලා කුරුසියේ තබනවා දැකලා තියෙන්නට. සමහරලාට කුරුසිය එන ගහලා දවස් 2ක් 3ක් පණ ඇදෑද ඉන්න අයත් ඉන්නවා. සමහරු ඒ වෙහෙස දරපු අපමණ දුක දරා ගන්නට බැරුව කුරුසියේ එනගසන්නටත් පෙර මිය යන අවස්ථාවල් තිබිලා තියෙනවා. ජේසුස් වහන්සේ උපරිම වද වේදනාවෙන් දා කුරුසිය එනගසන්නට පෙර උන්වහන්සේට දස වඳ දුන්නා. උන්වහන්සේට කස පහර දීලා කටුවට උන්නක් දීලා උන්වහන්සේගේ ඇඟේ තිබිච්ච ලේ ගලා යන්නට සැලැස්සුවා. කුරුසෙත් එක්ක උන්වහන්සේ කිහිප වරක් ඇදගෙන වැටුණා. උන්වහන්සේගේ ශරීර ශක්තිය මිනිසියෙක් හැටියට ක්ෂය වෙලා තිබුණා. තවදුරටත් කුරුසිය දරාගෙන ඉස්සරහට යන්නට බැරි නිසා ඒ සොල්දාදුවෝ සීමොන් සිරිනේරුස්ට කතා කරලා කියනවා මොහුගේ ශක්තිය හීන වෙලා තියෙන්නේ. ඔහුට දැන් මේ දණ්ඩ කරතබාගෙන යන්නටත් බැරි තරම් වෙහෙසයි. ඇවිල්ලා උදව් කරන්නට කියලා. ජේසුස් වහන්සේගේ ශරීර ශක්තිය එපමණටම හීන වෙන තරමට එපමණට දුර්වල වෙන තරමට හේවායන් විසින් අපමණ දරුණු වද වේදනා දුන්නා. උන්වහන්සේ කුරුසියේ හිටියේ පෑ 3යි. පෑ 3න් උන්වහන්සේගේ ප්‍රාණය හෙළලා උන්වහන්සේ මිය ගියා. මතෙව් පුතා ලූක් පොත කියවද්දී අපි දකිනවා නිලධාරියන්ට ගිහින් කියද්දි ජේසුස් වහන්සේ මැරුණා කියලා. මෙච්චර ඉක්මනට මැරුණාද කියලා අහනවා. උන්වහන්සේ එපමණට දුක් විඳ කුරුසියට යන්නට ඉස්සෙල්ලා. ක්‍රිස්තියානි ජීවිතේම සමහර විට කිතුණු හැටියට මේ දුක අපිට දරා ගන්නට වෙනවා. ඔබ තෝරගත්තේ ජේසුස් වහන්සේගේ මාර්ගය නම් උන්වහන්සේ කියනවා ඒක පටු මාර්ගයක් කියලා. හැබැයි ඒක හම්බ වෙන්නේ ටික දෙනෙක්ට කියලාත් කියනවා. ඒකේ ගමන දුෂ්කරයි කියලා කියනවා. ජේසුස් කියනවා මානුව එන්ට කැමති යමෙක් ඉන්නවා නම් කුරුසිය දරාගෙන දවස ගානේ මා පසුපස් වෙන ගමනක් ඔබට තියෙනවා කියලා. ඔබ කිතුණුවෙක් නම් සැබෑ කිතුණුවෙක් නම් මේ කුරුසියේ ගමනට පංගුකාරයෙක් වෙන්නටම වෙනවා. දවස් පතා දරා ගැනීමක් තියෙයි. උසුලා ගැනීමක් තියෙයි. ජේසුස් වහන්සේ අපමණ විදිහට ඒක දරාගත්තා. ඊළඟට 23 වෙනි පදය අපිට කියනවා ගන්ධ රස මිශ්‍ර වූ මුද්‍රික පාන උන්වහන්සේට දුන්නෝය. නොමුත් උන්වහන්සේ ඒ පිළිගත් සුවඳලාට මුසු මුද්‍රික පානය උන්වහන්සේට දෙන ලද්දේය. එහෙත් උන්වහන්සේ පිළිගත්තේ නැත. මේක එක්තරා විදිහක වේදනානාශකයක් කියලායි සඳහන්. මේ සුවඳලාට මුසු මුද්‍රික පානය උන්වහන්සේ සෙබළු දකිනවා. උන්වහන්සේ පුදුමාකාර විදියට වේදනාව විඳිනවා. උන්වහන්සේගේ ඔළුවෙන් ලේ ගලාගෙන යනවා.
උන්වහන්සේගේ ඇඟෙන් ලේ ගලනවා කසපහරවල් නිසා. උන්වහන්සේ වැටිලා උන්වහන්සේගේ දන හිස් වලින් ලේ ගලනවා. සාමාන්‍ය මිනිසයන් වන සෙබළුන්ට දැනෙනවා. දරන්න බැරි දුකක් දරාගෙන යන්නේ උන්වහන්සේ. උන්වහන්සේට වේදනානාශකයක්. හැබැයි අපිට 23 වෙනි පදයේ කියනවා උන්වහන්සේ නොපිළිගත්සේක. උන්වහන්සේ වේදනානාශකය පිළිගත්තේ නැහැ. උන්වහන්සේ ආවෙම මේ පූජාව ඉවර කරන්නට. මේ වේදනාව අපි වෙනුවෙන් දරා ගන්නට. උන්වහන්සේට සුව පහසු අවශ්‍ය වුණේ නැහැ. ඒකෙන් මිදෙන්නට අවශ්‍ය වුණේ නැහැ. උන්වහන්සේක ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ දින 40ක් निराहारව ඉඳලා ප්‍රසිද්ධ ජීවිතයට අවතීර්ණ වන්නට යන මොහොතේ යක්ෂයා ඇවිල්ලා කියනවා මේ ගල රොටි කරලා කන්න කියලා. කුසගින්නේ සිටින කෙනෙක්ට රොටිය එක ප්‍රශ්නයක් නෙවෙයි. උන්වහන්සේ කොහොමද දින 40 ඉවරලා කෑමට සූදානමින් ඉන්නේ. නමුත් උන්වහන්සේක ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව ඒ යෝජනාව යක්ෂයාගේ. ඒක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. පේතුරුතුමා කියනවා ස්වාමිනී ඔබ ඔය කියන පීඩාවල් කවදාවත් ඔබ වහන්සේට විඳින්නට මම නම් දෙන්නේ නැහැ කියලා. ජේසුස් වහන්සේ කියනවා සාතන් පැත්තකට යන්න කියලා. කුරුසියේ ගමන තුල දෙවියන් වහන්සේ නියම කරපු යමක් විඳින්නට තියෙනවා නම් ඒක විඳලා අපි ඉවර කරන්නට ඕනේ. එකෙන් ගැලවිලා යන්නට මාර්ග සොයන්නට එපා. මේ සමාජය තුල කිතුණුවෙක් හැටියට අපිට දරා ගන්නට කිතුණු ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉස්සරහට යද්දී දරා ගන්නට උසුලා ගන්නට බොහෝ දේවල් තියෙනවා. ඒ වයින් මිදෙන්නට ක්‍රම සමාජය අපිට යෝජනා කරනවා. ඔබ අපරාධේ ඔය ආකාරයෙන් ඔය වගේ පල්ලියකට ගිහිල්ලා ඔය වගේ කිතුණුවෙක්. ඔබ එහෙම ගිය නිසායි ඔය අපමණ දුක් විඳින්නට වෙලා තියෙන්නේ. ඒ නිසායි ඔය වගේ අපහසුතාවයන් වලට ඔබ සමාජයේ ලක් වෙන්නේ. ඒ නිසායි ඔය කියන කිතුණු ප්‍රතිපත්ති රැකගෙන ඔබට ඉස්සරහට යන්නට වෙලා තියෙන්නේ. ඔබ මෙවැනි දෙයක් කරොතින් එයින් ටිකක් හරි සහනයක් ලැබෙයි කියලා නොයෙකුත් යෝජනාවන් ඔබට එන්නට පුළුවන්. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. ස්වාමින් වහන්සේගේ කැමැත්ත දුක් විඳීම නම් ස්වාමිනී මම ඒකට එකඟයි. අද දවසේ අපේ කැමැත්ත මොකක්ද? මේ ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රතිපත්ති දේව වචනය තුල ගමන් කිරීම දරා ගන්නට බැරුව අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. අපි උන්වහන්සේ අපිට දීලා තියෙන දේව වචනය ප්‍රතික්ෂේප කරලා අපිට ඕන මාර්ග අපිට ඕන විසඳුම් අපි හොයා ගන්නට උත්සාහ කරනවා. අපි දරා ගැනීමට බයේ පහසු වීම සොයනවාද? ජේසුස් වහන්සේ එහෙම කළේ නැහැ. උන්වහන්සේ වේදනානාශකයත් ප්‍රතික්ෂේප කරපු ස්වාමීන් වහන්සේ. ඊළඟට 24 වන පදය. ඔහු උන්වහන්සේ කුරුසියෙහි යන ගසා උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගනිමින් එක එකාට කුමක් ලැබේදෝ කියා උන්වහන්සේ සන්තකව තිබුණේ උන්වහන්සේ ඇඳගෙන හිටපු වස්ත්‍ර විතරයි. උන්වහන්සේගේ සලුව, උන්වහන්සේගේ ඇඳුම, හිසට දමන ආවරණය. ඒක රජෙකුගේ වගේ වටිනාකමකින් යුක්ත ඇඳුමකුත් නෙවෙයි. උන්වහන්සේගේ ඇඳුම පවා දාදු දාලා බෙදාගත්ත කියලා දේ වචනේ කියනවා. කිසිවක් ඉතිරි කරගත්තේ නැහැ උන්වහන්සේ. නිර්වස්ත්‍රව උන්වහන්සේ කුරුස ගසේ එල්ලිලා ඉන්නේ. පල්ලෑ උන්වහන්සේගේ ඇඳුම් කෑලි දෙක තුනට ඒක දාදු දාලා ඒක බෙදා ගන්න තරමට පහත් තත්වයකට සොල්දාදුවපත් වෙලා තියෙනවා. ජේසුස් වහන්සේ වෙනුවෙන් අපි ඉස්සරහට යද්දී සමහරලාට අපිට කියලා කිසි දෙයක් නැතුව යයි. කිතුණු ප්‍රතිපත්ති රකින්නට උත්සාහ කරද්දී බොහෝ මිනිස්සු අපිව ඔවුන්ගේ වාසිය සඳහා යොදා ගන්නට උත්සාහ කරයි. උන්වහන්සේ සියල්ල යම් අරමුණක් සඳහා දරාගත් ස්වාමීන් වහන්සේ. ඊළඟ පදේ 26 වෙනි පදේ. යුදෙවරුන්ගේ රජය කියා උන්වහන්සේගේ වරද පත්‍රය ලියා උඩින් තබා තිබුණේය.
අපරාධය සියල්ලන්ටම පෙනෙන ආකාරයෙන් සටහන් කරලා කුරුසියේ ඉල්ලලා තිබුණා. ඒක 26 වෙනි පදේ කියනවා. ජුදෙව්වරුන්ගේ රජයයි උන්වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබුණේ. වරද ඇත්තට මේකද? ජුදෙව්වන්ගේ රජ උන්වහන්සේ රජෙක්. ඒක දරා ගන්න මිනිස්සුන්ට බැරුව ගියා. චෝදනාව උන්වහන්සේ රජ වී මරණයට හේතුව යුදෙව්වන්ගේ රජයයි ප්‍රකාශ කළේ. උන්වහන්සේ යුදෙව්වන්ගේ විතරක් නෙවෙයි රජවරුන්ගේත් රජ. උන්වහන්සේ රජුන්ගේ රජ. උන්වහන්සේ කුරුසේ ඉඳගෙන මේ සියල්ල දකින ස්වාමීන් වහන්සේ. මේ මිනිස්සු කිසි කෙනෙක්ට උන්වහන්සේව අවශ්‍ය වුණේ නැහැ. උන්වහන්සේගේ ගැලවීම අවශ්‍ය වුණේ. හැබැයි උන්වහන්සේට අවශ්‍ය වුණා. ඒක නිසා මේ සියලු කෙනහිලිකම්, මේ සියලු පීඩාවන්, මේ සියලු අපහාස කිරීම උන්වහන්සේ කුරුසියේ ඉඳලා දරාගත්තා. ඒ විතරක් නෙවෙයි. පාර්ශවයන් 4ක් උන්වහන්සේට අපමණ විදියට, නිර්දය විදියට උන්වහන්සේට අපහාස කරා. උන්වහන්සේට හේවායෝ අපහාස කරා. උන්වහන්සේට මග යන අය අපහාස කරා. යුදෙව් නායකයන් අපහාස කරා. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේත් එකට ඇන ගහලා දෙපැත්ත හිටපු හොරු දෙන්නත් උන්වහන්සේට අපහාස කළා. අපි බලමු. 15 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳන් 20 වෙනකම්. හේවායන් කොහොමද? අපි මුලින් බලපු පදේම කොටසක්. හේවායෝ ඒ අය කොහොමද? ඒ නිලධාරීන්, හමුදා නිලධාරීන් කොහොමද? මුරසෙබළු කොහොමද උන්වහන්සේට අපහාස කළේ කියලා. සුදු මාක්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 20 වෙනි පදේ දක්වා. හේවායෝ උන්වහන්සේ ප්‍රතෝරියම් නම් ශාලාව ඇතුළට ගෙන ගොස් මුළු හේවා සමුදාව රැස් කළෝය. ඔහු උන්වහන්සේට රත්නිල් වස්ත්‍රයක් අඳවා කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා යුදෙව්වරුන්ගේ රජුරුවනි, ඔබට සුබ සිද්ධ වේවායි කියා උන්වහන්සේට ආචාර කරන්න පටන් ගත්තෝය. ඔහු බටදණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා උන්වහන්සේට කෙළ ගසා දන නමා උන්වහන්සේට නමස්කාර කළෝය. ඔහු උන්වහන්සේට සරදම් කළ පසු රත්නිල් වස්ත්‍රය මුදා උන්වහන්සේගේම වස්ත්‍ර අඳවා කුරුසියෙහි ඇනගසන පිණිස උන්වහන්සේ පිටතට ගෙන ගියා. හේවායන් මුරසෙබළුන් අපහාස කරේ ආකාරයට. මුරසෙබළු හේවායන් කියන්නේ නීතියේ ක්‍රියාත්මක කරන නිලධාරී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරී. නීතිය ක්‍රියාත්මක කරන්නට නියම වෙලා තිබිච්ච නිලධාරීන් උන්වහන්සේට අපහාස කළා. අද දවසෙත් එහෙමයි. ලංකාව තුලත් ලෝකයේ තුලත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් කිතුණුවන්ටවත් ක්‍රිස්තුස් වහන්සේටවත් ඉඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන අය නිතරම උත්සාහ කරනවා බොහෝ අය උන්වහන්සේගේ සෙනගට පීඩා කරන්න. උන්වහන්සේට පීඩා කරන්න. ජේසුස් වහන්සේ කියන විදියට උන්වහන්සේට කවුරු හරි පීඩා කරනවා නම් ඒක උන්වහන්සේට කරපු පීඩාවක්. ඒකයි පාවුලුතුමා සාවුල් නමින් පෙනී සිටින කාලේ පාවුලුතුමාගේ හැරීමට පෙර මාර්ගයේ ගමන් කරමින් සිටියේදී අපිට ක්‍රියාපොතේ සඳහන් වෙනවා ඉහලින් තද ආලෝකයක් පැමිණියා. පාවුලුතුමා බිම වැටුණා. පාවුලුතුමා අහනවා ස්වාමිනී ඔබ කවුද කියලා. ඉහලින් හඬක් එනවා නුඹ විසින් පීඩා කරන ජේසුස් මමයි කියලා. පාවුලුතුමා කවදාවත් ජේසුස් වහන්සේට පීඩා කළේ නැහැ. හැබැයි කිතුණුවන්ට පීඩා කළා. ජේසුස් වහන්සේ කියනවා උඹ පීඩා කරන ජේසුස් මමයි කියලා. අද දවසෙත් ලංකාව පුරා මේ වන විටත් නීතිය ක්‍රියාත්මක කරන අයම කිතුණුවන්ට වද හිංසා පීඩා ලක් කරමින් ඉන්නවා. නීතිය අවනීතිය බවට පත් කර ගනිමින් සමහර වෙලාවට. ඒකෙන් ගැලවෙන්නට ඔබටයි මටයි බෑ. ඒක ජේසුස් වහන්සේටත් වෙච්ච දේ. අපි ගමන් කරන්නේ උන්වහන්සේගේ මාර්ගයේ නම්.
මේ අපහාසයන්ට මේ අවමානයන්ට මේ අසාධාරණයන්ට ඔබටත් මටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක අරුමයක් වගේ ඒක පුදුමයක් වගේ බලන්නට කිතුණුවන්ට අයිතියක් නැහැ. උන්වහන්සේම කියනවා ලෝකයේ තුල උඹලට පීඩා තියෙනවා. ඒක නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය. හේවායන් මුරසෙබළුන්ම උන්වහන්සේට අපහාස කළා. ඒක ඒ අයගේ වෘත්තියට අයිති දෙයක් නෙවෙයි. නීතියෙන් කවුරුත් කිව්වේ නෑ මේ ආකාරයට අපහාස කරන්න බඩදණ්ඩක් දීලා කටුවටුන්නක් දීලා කියලා. ඒක වැඩිමනක් දෙයක් හැටියටයි දේ වචනේ සඳහන් වෙන්නේ. ඒක නිසා අපහාස කිරීම ගැරහුම් ජේසුස් වහන්සේටසේ කිතුණුවන්නට දරා ගන්නට වෙන. උන්වහන්සේව මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. නමුත් උන්වහන්සේට මිනිස්සුන්ව අවශ්‍යයි. ඊළඟට මග යන අය මහා මග යන සාමාන්‍ය ජනතාව කොහොමද අපහාස කරේ? 15 වෙනි පරිච්ඡේදයේ 29 30 පද දෙක. මග යන උන්වහන්සේ හිස්වනවනා උන්වහන්සේට අපහාස කරමින් ඔහු මාලිගාව කඩා දමා 3 දවසකින් ගොඩනගන්නා වූ නුඹම ගැලවී කුරුසියෙන් බැසපන්නයි කීවා. නවනුවාදේ කියනවා මග යන අය හිස්වනවනා උන්වහන්සේට අපහාස කරමින් හහා දේවමාලිගාව වනසා දමා තෙදිනකින් එය ගොඩනගන ඔබම ගැලවී කුරුසියෙන් බැසෙන්නයි කීහ. සාමාන්‍ය ජනතාව. එයාට කිසි පළක් නැහැ අපහාස කළා කියලා. එයාට වාසියක් නැහැ. එයාට ලැබෙන දෙයක්වත් නැහැ, නොලැබෙන දෙයක්වත් නැහැ. හැබැයි මග යන ගමන් කුරුසිය යන ගහලා ඉන්න ජේසුස් දිහා බල නොයෙකුත් අපහාස වචන කිය. ඔබ නේද ගැලවුම්කාරයා කියලා කිව්වේ. ඔබ නේද මිනිස්සුන් ගලවනවා කිව්වා. අයියෝ මොකද ඔබට වෙලා තියෙන්නේ? එන්නකො බාන්න ගැලවෙන්න. සාමාන්‍ය මිනිස්සුන්ට අපි විහිළුවක් වෙන්නට. සාමාන්‍ය මිනිස්සු අපිට විහිළු කරන්නට යනවා. අනිත් අයට නැති අපහාස කිරීම කිතුණුවන්ට එල්ල වෙන්නට යනවා. මග තොටේදී පාර දිගේ රැකියා ස්ථානයේ වැඩපොලේදී පාසලේදී කඩපිලේදී ඕනෑම තැනකදී ජේසුස් වහන්සේ නිසා ඔබ අපහාසයට උපහාසයට ලක් වෙන්නට පුළුවන්. ඒක දරා ගන්නට බැරුව යයි සමහරලා. මෙච්චර වෙනත් ආගමිකයන් ඉන්නවා. මොකද්ද මේ ජේසුව අදහන අපිටම මේ කෙනෙහිලිකම්? පාර යන මිනිස්සුන්ට කිසිම අදාළත්වයක් නැහැ උන්වහන්සේ ගැන. නායක පූජකයන්ට සෙබළුන්ට ප්‍රශ්නයක් තිබුණා. ජුදෙව්වන්ට ප්‍රශ්නයක් තිබුණා. කිසිම අදාළත්වයක් නැති මග යන මිනිස්සුත් ඇඟිල්ල දික් කර. අද එහෙමයි. කිතුණුවන්ට අපහාස කරන්නට, කිතුණුවන්ට පහර ගහන්නට ඕන තරම් වටේ පිටේ මිනිස්සු එක්ක රැස් වෙනවා. නිකන් ඉන්න මිනිස්සුත් එකතු වෙනවා. පාර යන අයත් එකතු වෙනවා. ඒක පුදුමයක් හැටියට සලකන්න එපා. උන්වහන්සේ අපහාස වින්දා. ඒ උපහාස වින්දා. උන්වහන්සේ කුරුසිය ඇන ගැහිලා. ඒ පාර යන මිනිස්සුන්ගේ ගැලවීම වෙනුවෙන් මේ එල්ලිලා ඉන්නේ. මිනිස්සුන්ට උන්වහන්සේව අවශ්‍ය නැහැ. හැබැයි උන්වහන්සේ දකිනවා ඒ අපහාස කරන අයටත් ගැලවීම දෙන්නේ උන්වහන්සේ. ඔබට අපහාස කරන උපහාසයට ලක් කරන ඕනෑම කෙනෙක් ගැන ඒ හදවතින් බලන්න. ස්වාමිනී අපිට අපහාස කරන මිනිස්සු ගැලවෙන්නට අවශ්‍යයි. කාලයක් අපිත් එහෙම හිටපු අය. අපි ගැන බොහෝ අය දනනමල යාඥා කරා. අපිත් ඒ ආකාරයෙන්ම ඒ අපහාස උපහාස කරන අය ගැන යාඥා කරන්නට අවශ්‍යයි. ඊළඟට යුදෙව් නායකයන් 15 වෙනි පරිච්ඡේදයේ 31 32 පද. නායක පූජකයොත් ලියන්නන් සමග ඒ ආකාරයෙන්ම තමුන් අතරේ උන්වහන්සේට කවටකම් කරමින් ඔහු අනුන් ගැලවූයේය. තමාම ගලවා ගන්නට බැරිය. අප විසින් දැක අදහන පිණිස ඊශ්‍රායල්ගේ රජ වූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවායි කීවෝය. ඔවුන් ප්‍රසිද්ධිය ප්‍රකාශනිකුත් කරන්නේ 31 වෙනි පදයේ කියනවා එලෙසම නායක පූජකවරු විනයදරයන් සමග තම තමන් අතරේ උන්වහන්සේට කවටකම් කරමින් ප්‍රසිද්ධිය ප්‍රකාශනිකුත් කරන්නේ. ඔවුන් අතරේ පොඩි පොඩි පාඩ් දා ගන්නවා අපහාස කරනවා. අද ඉන්න නායකයන් එහෙමයි. අද ඉන්න නායක පූජකයන් එහෙමයි. ඔවුන් එතනින් එහාට ගිහිලා ප්‍රසිද්ධ ප්‍රකාශත් නිකුත් කරනවා.
කිතුණුවන්ට අපහාස වන ආකාරය. ඔවුන් අතරේ මේ මොන ඇදහිල්ලක්, මේ මොන දෙවි කෙනෙක්ද, උන්ටම වෙන් වෙච්ච ආගම, පිටරටින් ආපු ආගම, දේශීයත්වයට ගරු නොකරන ආගම. මේ විදේශිකයෝ මේ එන්නේ වෙන කුමන්ත්‍රණ වලට. මේක අපිට ලොකු අභියෝගයක්. මේ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ දෙවියන්ව අපේ මිනිස්සුන්ට හඳුන්වලා දුන්නොත් අපේ සංස්කෘතිය, අපේ සාර ධර්ම හැම එකක්ම විනාශ වෙන්නට පුළුවන්. මැවුම්කාර දෙවියන් වහන්සේ ගැන පාලකයන් හා නායකයන් දකින ආකාරය ලෙසයි. එවැනි අභියෝගයක් තුල ඔබටයි මටයි යන්නට සිද්ධ වෙනවා. රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් අතරේ අපහාස කරගත්ත කියලායි සඳහන් වෙන්නේ. සමහර විට ප්‍රසිද්ධියේ ප්‍රකාශනිකුත් කරොත් ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට බලපෑම් එල්ල වෙන්නට පුළුවන් නිසා රහස්‍යගතව කිතුණු සභාවට එරෙහිව ක්‍රියාත්මක වෙන ආකාර දකින්නට තියෙනවා. ප්‍රසිද්ධිය එන්නේ නැහැ. මේ රාජ්‍යත්වයේ තුල තියෙන ඒ පීඩාවට කිතුණුවන්ට සහ කිතුණු සභාවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක උන්වහන්සේ දරාගත්තා. උන්වහන්සේ උසුලගත්තා. අවසාන වශයෙන් අනේ උන්වහන්සේ කුරුසේ ඇන ගහලා උන්වහන්සේත් එක්කම තව දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. ඒ දෙන්නත් අපහාස කරනවා. 15:27 පදේ. ඔව්හු සරු දෙදෙනෙකු එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහි එක්කෙනෙකුත් වම් පැත්තෙහිද උන්වහන්සේ සමග කුරුසියෙහි එනගසූය. 32 වෙනි පදේ ඊළඟට 32. අප විසින් දැක අදහන පිණිස ඊශ්‍රායල්ගේ රජ වූ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙන් බසීවායි කීවෝය. උන්වහන්සේ සමග කුරුසියෙහි එනගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දා කළෝය. කුරුසියේ එනගහලා ඉන්න දෙපැත්තේ දෙන්නත් අපහාස කළා. බෑ ලූක්තුමා සඳහන් කරනවා ටික වේලාවකින් එක්කෙනෙක් නවත්තලා උන්වහන්සේ විඳින දුක ගැන කතා කළා කියලා. නමුත් මතෙව්තුමයි මාර්ක්තුමයි කියනවා ඒ දෙන්න අපහාස කළා කියලා. එකටම ඉන්න මිනිස්සු අපහාස කරනවා. ඔවුන්ගේ ප්‍රාණය තව ටිකකින් නැතුව යනවා. ඔවුනුත් මිය යනවා. ඔවුනුත් ඒ පන්තියම එකට ඇනගහලා ඉන්න අය. සමහර කිතුණුවන්ම ඉන්නවා අපිට අපහාස කරන. ජේසුස් වහන්සේව අදහන ප්‍රධාන සභාවම උන්වහන්සේව අදහන සෙනඟට අපහාස කරන. උසුඩු විසුඩු කරන. උන්වහන්සේත් එක්ක එකට වේදනාව මිදින අයම දෙපැත්තේ ඉඳගෙන උන්වහන්සේට අපහාස කරනවා. මේක උන්වහන්සේ වින්දා. මේක උන්වහන්සේ දරාගත්තා. ඒ අයටත් උන්වහන්සේ වෝන උනේ නැහැ. හැබැයි උන්වහන්සේ දන්නවා මේ දෙපැත්තේ ඉන්න දෙන්නටත් මේ ගැළවීම අවශ්‍යයි කියලා. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි විදියට යක්ෂයා පුදුමාකාර ලෙස ඔවුන්ගේ ආත්මික ඇස් අන්ධ කරලා තියෙන්නේ. වැටීමත් එක්ක මිනිස්යාගේ පාපයට වැටීමත් එක්ක දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයෙන් මිනිසයා ඈත්වීමත් එක්ක යක්ෂයා පුදුමාකාර විදියට දෙවියන් වහන්සේගේ තියෙන මේ අනර්ගත්වය, ජේසුස් වහන්සේගේ පූජාවේ තියෙන මේ අනර්ගත්වය තේරුම් ගන්න බැරි විදියට මිනිස්යන්ගේ ඇස් අන්ධ කරලා තියෙනවා. ජේසුස් වහන්සේ දැක්කේ ඒ ආකාරයෙන් මිනිස්සු දිහා. ඔබටයි මටයි කිතුණුව හැටියට මිනිස්සුන්ව දැනෙන්නේ කොහොමද? අපහාස කරන මිනිස්සු, අපිට පීඩා කරන මිනිස්සු, අපිට මානසිකව වද දෙන මිනිස්සු, අපිව කෙනෙහිලිකම් වලට ලක් කරන මිනිස්සු. ජේසුස් වහන්සේ දැක්කේ මේ අයටත් ගැලවීම අවශ්‍යයි. ඒ නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපි ගැලවීම ලැබපු සෙනෙහ. 2 කොරින්ති 5:18-19 පදවල කියනවා, පෙරලන්න එපා. උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුලින් අපිව සමගි කරගත්තා. ඒ සමගි කිරීමේ සේවය උන්වහන්සේ අපිට දුන්නා කියලා. අපි ඒ කුරුසිය කරට ගත්ත මිනිස්සු. ඒ කුරුසිය කරට ගත්ත මිනිස්සු මගදී බැහැලා යන්නේ නැහැ. අවසානයේ දක්වාම ඉස්සරහට යනවා. ජේසුස් වහන්සේ මේ සියලු අපහාස උපහාස විඳ දරාගෙන
දෙවියන් වහන්සේ උන්වහන්සේව එව්වා වූ පොළොවට එව්වා වූ નિયમિત වැඩය අවසන් කළා. උන්වහන්සේ අවසානයේදී කිව්වා ඒක නිමයි, ඒක තීන්දුවයි කියලා. කාගේවත් අපහාසයන් වලට, කාගේවත් උපහාසයන් වලට, කාගේවත් පීඩාවන් වලට කුර්සියේ ගමන නතර කරන්නට උන්වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඔබට දැනෙනවද මේක? මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිහෙක් ගැන නෙවෙයි. ඔබයි මායි වැනි සාමාන්‍ය මිනිහෙක් ගැන නෙවෙයි. ලෝකය මවපු අති ශුද්ධ වූ මුළු විශ්වයේ නිර්මාතෘ වන ජීවමාන දෙවියන් වහන්සේම මනුෂ්‍යත්වය අරගෙන අපි වෙනුවෙන් ලෝකයට පැමිණීම ගැන. අපි නම් පාපිෂ්ඨයන්. ආදම්ගේ පටන් සියලු මනුෂ්‍යයන් පාපිෂ්ඨයන්ව සිටියා. ආදම්ගේ පාපයත් එක්ක ආදම්ගෙන් පැවතාවා වූ සියලු මනුෂ්‍යයන් අපවිත්‍ර වෙලා සිටියා. ආදම්ගේ ලෙයින් ආදම්ගේ දරුවන්, ආදම්ගේ දරුවන්ගෙන් ඊළඟ පරම්පරාව, ඊළඟ පරම්පරාව, ඊළඟ පරම්පරාව අපි වෙනකන් ගලාවා වූ සියලු දෙනාට හිමි වෙන්නේ ආදම්ගේ ලෙය, පාපිෂ්ඨ ලෙය. දරුවෙක් අම්මගේ කුසයේ වැඩෙද්දී දරුවා පෝෂණය වෙන්නේ අම්මගේ රුධිරයෙන්. අම්ම ගන්න ආහාර, අම්ම ගන්න ඖෂධ, අම්ම ගන්න පෝෂක කොටස් සියලු දේ අම්මගේ ලේ හරහා පෙකණිවලත් එක්ක දරුවව පෝෂණය කරනවා. හැබැයි කොයිම විටකවත් අම්මගේ ලේ දරුවගේ ඇඟ ඇතුළට යන්නේ නැහැ. දරුවගේ ලේ තීරණය වෙන්නේ තාත්තගේ ඒ තියෙන ඥානයත් එක්ක. දරුවෙක්ගේ ලේ වර්ගය තීරණය වෙන්නේ තාත්තගේ ලේ වර්ගය අනුව. ඒකයි පරම්පරාවක කතාව කියලා කියන්නේ. ආදම්ගෙන් පැවතා එන සියලු මනුෂ්‍යයන් ඒ පාපිෂ්ඨ ලයට උරුමකම් ලැබුවා. හැබැයි එක් දවසක දෙවියන් වහන්සේ සන්දිස්ථානයක් ඇති කරලා මේ තත්ත්වය වෙනස් කරනවා. එක් දවසක එක් කාන්තාවක් මනුෂ්‍ය පියෙකුට දාව නොඉපදුනා වූ පුත්‍රයෙක් බිහි කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුහසින් කන්නේ මරියාවන්ගේ කුසයෙන් ජේසුස් වහන්සේ ඉපදෙනවා. මනුෂ්‍ය ඒ අපවිත්‍ර ලේවලට දායක නොවෙච්ච උන්වහන්සේගේ ලේ පවිත්‍රයි. උන්වහන්සේගේ ලේ මනුෂ්‍ය පියෙක්ට සම්බන්ධ වෙච්ච ලයක් නෙවෙයි. ජම්ම පාපයෙන් නිර්දෝෂව පිළිසිඳුණු එකම තැනැත්තා ජේසුස් වහන්සේ. මනුෂ්‍ය පියෙකුට දාව ඉපදුනේ නැති එකම පුද්ගලයා ජේසුස් වහන්සේ. ඒ ශුද්ධ වූ ලේ අපි වෙනුවෙන් කුරුසියේදී පූජා කළා උන්වහන්සේ. අපි පාපිෂ්ඨයි. පාපිෂ්ඨ මිනිස්සු නම් ඒ පාපවලට වන්දි ගෙව්වට කමක් නැහැ. හැබැයි අපි මේ කතා කළ අපහාස උපහාස වින්දේ, තාඩන පීඩන වින්දේ ශුද්ධ වූ ලයක් හිමි ශුද්ධ වූ තනන් වහන්සේ. ඔබට දැනෙනවද මේකේ තියෙන අනර්ගකම? එනිසා මේ අපහාස, මේ අවලාද ගොඩක් අදටත් අපිට විඳින්නට වෙන දේවල්. අපි කිතුනවා. උන්වහන්සේව අඳුනන්නේ නැති මිනිසුන් වහන්සේට අපහාස කළා. උන්වහන්සේව දන්නේ නැති මිනිස්සු පාර යන මිනිස්සුන් වහන්සේට අපහාස කළා. උන්වහන්සේව අල්ලගත්ත හේවායව අපහාස කළා. අනේ ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේත් එක්ක අවුරුදු 3ක් එක දිගට එකට හිටපු ගෝලයෝ පවා මේ මොහොතේ උන්වහන්සේව දාලා ගියා. මොන තරම් තනිකමක් උන්වහන්සේ දුක් විඳින්නට ඇද්ද? මොන තරම් තනිකමකින් උන්වහන්සේ පීඩා විඳින්නට ඇද්ද? ඔබගේ පවුල ඇතුලේ දුක් විඳලා තියෙනව නේද තනිකමත් එක්ක? ඔබ අම්මා කෙනෙක් නම් පවුලක් ඇතුලේ වුණාට දරුවෝගේ අත්හැරීම නිසා, ස්වාමි පුරුෂයෙක්ගේ අත්හැරීම නිසා, නීතිමය අත්හැරීම නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබ පවුල ඇතුලේ තනිකම නිසා දුක් විඳිනවා. ඔබ භාර්යාවක් හැටියට පවුල ඇතුලේ තනිකම නිසා දුක් විඳිනවා. ඔබ ස්වාමි පුරුෂයෙක් හැටියට පවුල ඇතුලේ
දරුවන්ගේ අත්හැරීම්, භාර්යාවගේ අත්හැරීම් නිසා දුක් විඳිනවා වෙන්නට පුළුවන්. ඔබ දරුවා හැටියට ඔබගේ දෙමව්පියන්ගේ අත්හැරීම්, ඔබගේ ළඟ ඉන්න මිනිස්සුන්ගේ අත්හැරීම් නිසා දුක් විඳිනවා ඇද්ද කොයිතරම්? ජේසු කොයිතරම් දුක් විඳින්නට ඇද්ද? මේ ක්‍රිස්තියානි ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි. ඒකයි උන්වහන්සේ කියන්නේ මේක කුරුසිය දරාගෙන යන ගමනක්. හැබැයි අවංක වෙන්න, උන්වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන්න. යාකෝබ් පොතේ යාකෝබ් තුමා කියනවා පාපිෂ්ඨයෙක් ලෙස නෙවෙයි ධර්මිෂ්ඨයෙක් ලෙස දුක් විඳින්න කියලා. ඔබගේ පාප වලට ඔබ දුක් විඳිනවා නම් ඒක කිසි වටිනාකමක් නැහැ කියලා දේව වචනේ කියනවා. ඔබ ඇත්තටම හිතුණුවෙක් ලෙස ජීවත් වෙන්නට ගිහිල්ලා ඒ ප්‍රතිපත්ති රැකලා දේව වචනේ තුල ජීවත් වෙද්දි දුක් විඳිනවා නම් ඒක හරි උතුම්කමක් හැටියටයි දේව වචනේ සඳහන් වෙන්නේ. යේසුස් වහන්සේ ආවෙම මේකට, ආවෙම පූජාවෙන්. උන්වහන්සේට මේ ගමනේ ආරම්භයේදීම අරමුණක් තිබුණා. මැදදී අරමුණක් තිබුණා. අවසානයේදී අරමුණක් තිබුණා. උන්වහන්සේ බාහිර කිසි කෙනෙක්ට ඒ අරමුණ වෙනස් කරන්නට ඉඩ දුන්නේ නැහැ. ඔබගේ ක්‍රිස්තියානි ජීවිතය පටන් අරගෙන ඉවරයි. ජේසුව හම්බ වුණා දවසක ඔබට. ජේසුව මුණ ගැසුණා. ඔබව ධර්මිෂ්ඨයෙක් කළා උන්වහන්සේ. උන්වහන්සේගේ කුරුස පූජාව ඔබ අදහපු නිසා ඔබව ධර්මිෂ්ඨයෙක් ලෙස ගණන් ගත්තා. ධර්මිෂ්ඨයෙක් ලෙස ගණන් ගන්නවා කියලා කියන්නේ ඔබ තවදුරටත් කිසි පාපයක් කළේ නැහැ කියලා නිදොස් කොට නිදහස් කළා. දැන් ඒ නිදොස් කොට නිදහස් කරපු ධර්මිෂ්ඨයෙක්ට උචිත විදියට ජීවත් වෙන්න පටන් ගන්න. ආයේ පව්කාරයෙක් විදියට නෙවෙයි. අපිට පිලිප්පි පොතේ කියනවා ඒ ගැලවීම බයනුත් වේවුලෙමුනුත් ආරක්ෂා කරගන්නට කියලා. ජේසුස් වහන්සේව අදහන්නට පටන් ගත්ත දවසේ අපි ධර්මිෂ්ඨ කරනු ලබනවා. උන්වහන්සේගේ කුරුස පූජාව අපි අදහපු දවසේ මං වෙනුවට මං විඳින්න තිබිච්ච සියලු දේ, මගේ පාපය වෙනුවෙන් මම දරන්න තිබිච්ච සියලු දේ උන්වහන්සේ කුරුසියේදී මං වෙනුවෙන් දරාගත්තා. ස්වාමිනී ඔබ මගේ ස්වාමින් වහන්සේ. ඒක අදහන්නට පටන් ගත්ත දවසේදී මාව ධර්මිෂ්ඨ කළා. ඔබව ධර්මිෂ්ඨ කළා. ඒ ධර්මිෂ්ඨත්වයේ තුල තව ඉදිරියට ගමනක් තියෙනවා. ගැලවීම නම් නොමිලේ. ඒ ධර්මිෂ්ඨ කලේ ඔබව නොමිලේ. කිසිදු මිලයක් ඒක සඳහා ඔබයි මායි ගෙවන්නට උනේ නැහැ. හැබැයි ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් යන ගමනක් ගැන බයිබලයේ කතා කරනවා අපි. කිතුණු පරිණතකම ගැන කතා කරනවා බයිබලය. ඒ කිතුණු පරිණතකම නිකන් එන්නේ නැහැ. ඒ සඳහා අපි වැය වෙන්නට ඕනේ. අපි ක්‍රියා කරන්නට ඕනේ. කිතුණු ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නට ඕනේ. දේව වචනේ තුල අපි ජීවත් වෙන්නට තීරණය කරන්නට ඕනේ. තවදුරටත් ධර්මිෂ්ඨ කලාවෙන් පස්සේ අර පරණ හිටපු ජාතිය ජීවිතයකට අපි යන්නට නරකයි. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි දේව වචනේ තියෙන විදිය. ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි පවිත්‍රකරණයට ලක් වෙමින් ශුද්ධාත්මයන් වහන්සේ තුල අපිව අවසානයේදී මහිමයට පත් කරන්නට උන්වහන්සේ බලාගෙන ඉන්නවා. නැති වෙච්ච දේව සම්බන්ධතාවය තුල උන්වහන්සේ නැති වෙච්ච දේව දරුකම තුලින් අපිට හිමි දේ දෙන්නට සූදානම් කරලා තියෙනවා. ඒක තමයි මේ ක්‍රිස්තියානි ගමන. ඒ ගමන තමයි අපි යන්නට යන්නේ. උන්වහන්සේ ආවෙම මේකට. උන්වහන්සේ හැම දෙනෙක්ගෙම අපහාසයන් වින්දා. උන්වහන්සේට අපි දැක්ක අර යුද සෙබළු, මුර සෙබළු, හේවායෝ අපහාස කරන්නට යොදාගත්තු නාමයන් ප්‍රධාන එකක් තමයි යුදෙවුන්ගේ රජ කියන එක. ඒ අපහාස කරපු නාමය ගැන ජම් දවසක ඒ අයට වග කියන්නට එනවා. ඒ අය ගැලවීම ලැබුවේ නැත්තම්. එලිදරව් 7 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා සියලු ජාතීන් එක්රැස් වෙලා රජවරු ඔටුනු ගලවලා තියලා රජුන්ගේ රජවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට වන්දනා කරන්නට යනවා. එලිදරව් පළවෙනි පරිච්ඡේදයේ යෝහාන් තුමා ජේසුස් වහන්සේව ස්වර්ගයේදී දැකලා මල කෙනෙක් වගේ ඇදගෙන වැටෙනවා. අපහාස කරපු අය, උපහාස කරපු අය යම් දවසක ජේසුස් වහන්සේව දකින්නට යනවා. ඒ අය ලැජ්ජාවට පත් වෙන්නට යනවා. යුදෙව් රජ විතරක් නෙවෙයි, ඔවුන් දැක ගන්නට යනවා රජුන්ගේ රජ උන්වහන්සේ. රජවරු අටුණු ගලවලා වඳින්නට යන්නේ අපේ මේ දුක් විඳපු
පීඩාව විඳපු ජේසුස් වහන්සේව කියලා දකින්නට යනවා. උන්වහන්සේ සියල්ල දරාගත්ත ස්වාමීන් වහන්සේ. සියල්ල උසලගත්ත ස්වාමීන් වහන්සේ. අපි මේ ක්‍රිස්තියානි ගමන තුළ යම් පීඩාවක් යම් අපහසයක් උපහසයක් විඳිනවා නම් උන්වහන්සේ ඒ සියල්ල වෙනුවෙන් අපිට කියනවා මිලයක් නියම කරලා තියෙනවා. අත්හරින සියල්ල වෙනුවට කී ගුණයක්ද දෙන්නේ කියලා උන්වහන්සේ ගෝලයන්ට කියනවා. ඒ නිසා මගේ සෙනෙහමන්ත සහෝදරයා සහෝදරිය. ඔබ තනිකමත් විඳී. ඔබ අපහසයන් උපහසයන් වලට ලක් වෙයි. නමුත් හදවතේ තියාගන්න මගේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් යේසුස් වහන්සේ කියනවා මං ආවෙම මේකටයි කියලා. උන්වහන්සේට අපහාස කළ ඊළඟ කාරණය තමයි පළවෙනි එක කාරණයක් ජුදෙවුන්ගේ රජ මරු රජ කියලා. දෙවෙනි කාරණය ගැලවීම දෙන්නට කිව්ව නේද ආවේ. ඔබම බැහැලා ගැලවෙන්නකෝ කියලා කිව්වා. ජේසුස් වහන්සේ කුරුසියේ එල්ලිලා ඉද්දි කිව්වා මගේ යන මිනිස්සු ගැලවීම දෙන්න නම් මිනිස්සුන්ට ආවේ. අයියෝ මිනිස්සුන්ට ගැලවීම දෙන්නේ කොහොමද? ඔයා ගැලවිලා ඉන්නකෝ ඉස්සරින් කියලා. උන්වහන්සේ මේවත් සියල්ල දරාගෙන හිටියා. උන්වහන්සේ දන්නවා මම පල්ලෙහාට බැහැලා ආවොතින් මිනිස්යන්ට ගැලවීමක් දෙන්නට මට හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ අපහාස උපහාස සියල්ල දරාගත්තා. මිනිස්යන්ම අපිට ගැලවීම දෙන්න නිසා. උන්වහන්සේ බැස්සනම් කුරුසියෙන්. උන්වහන්සේ අපහාස උපහාස වල පිළිතුරු දෙන්න ගියා නම් ගමන අවසන් කරන්නට වෙන්නේ නැහැ. මිනිස්සු දකින්ට යනවා. ඒ ලේවලින් පවිත්‍ර කරගත්ත, ඒ ලේවලින් මිලදී ගත්ත මහත් ජන සමූහයක් අවසානයේදී ස්වාමින් වහන්සේ වටේ හිට ගන්නට යනවා. මේක තමයි ක්‍රිස්තියානි ඔබගෙත් මගෙත් අවසානය වෙන්නට යන. ඒ නිසා එකක් මතක තියාගන්න. උන්වහන්සේ ආවෙම මේකට. අපි කියමු 10 මාර්ක් 10:45. මේ පැත්තයි දෙකම කතා කරන්නේ. දැන් තව විනාඩි 10කින් දේශනාව ඉවරයි. අහගෙන ඉන්න. මාර්ක් 10:45 ජේසුස් වහන්සේ මෙහෙම කියනවා. මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු දෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්නටද ආයේයයි කීසේක. යේසුස් වහන්සේ දන්නවා මම ආවේ මොකටද කියලා. කොච්චර උපහාස කරත් දැන් කුරුසියෙන් බැහැලා ඇවිල්ලා ඔබ ගැලවෙන්නකෝ කියලා උන්වහන්සේ දන්නවා අවසානයේ දක්වනා දෙවියන් වහන්සේ තමව තියපු දෙයින් කොයි මොහොතකවත් මිදෙන්න ගැලවෙන්නේ නැහැ කියලා. ඔබට දැනෙනවද මේ ක්‍රිස්තියානි ජීවිතේ දෙවියන් වහන්සේ ඔබව තෝරගත්තා කියලා? ඔබට දැනලා තියෙනවද ජේසුස් වහන්සේමයි ඔබව තෝරගත්තා කියලා? ඔබට තේරෙනවද දෙවියන් වහන්සේමයි අනාදියේ පටන් ඔබව ගැලවීමට ගෙනල්ලා තෝරගෙන මේ ආකාරයෙන් කිතුරුවෙක් වෙන්නට තීරණය කළේ කියලා? එහෙනම් කාගේවත් ගැරහුම් ඔච්චම් අවමාන අපවාද ඒවා ඉදිරියේ ඔබ ඔබගේ ගමන වෙනස් කරගන්න එපා. ජේසුස් වහන්සේට වටේ ඉන්න මිනිස්සුත් අපහාස කරා. හමුන් ළඟම ඉන්න අයත් අතහැරලා දාලා ගියා. ඒ සියල්ලේදී දෙවියන් වහන්සේ දිහා විතරක් බලාගෙන පටන් ගත්ත ගමන අවසන් කරනවා කියලා. උන්වහන්සේ තීරණය කරගෙන අවසානයේ දක්වා කුරුසියේ පූජාව දක්වා උන්වහන්සේ කියා. බොහෝ මිනිස්සුන්ට මේ පාස්කුව වීරයා මැරිච්ච දවසක් වුණාට අපේ වීරයා අපිට ගැලවීම ගෙන දුන් දවස. මතක තියාගන්න. මිනිසුන්ට එදත් උන්වහන්සේව අවශ්‍ය වුණේ නැහැ. අදත් උන්වහන්සේව අවශ්‍ය නැහැ. හැබැයි උන්වහන්සේට මිනිසුන් එදත් අවශ්‍ය වුණා. ඒ හින්දාමයි ආවේ. අදත් මිනිසුන් අවශ්‍යයි උන්වහන්සේට. අපිටත් කාලයක් උන්වහන්සේව අවශ්‍ය වුණේ නැහැ. හැබැයි උන්වහන්සේට අපිව අවශ්‍ය වුණා. ඒ හදවතින් අනිත් මිනිස්සු දිහා අපි බලමු. අපේ ගැලවීම අපි සම්පූර්ණ කරගනිමු. මේ ගැලවීම මේ පූජාව ඉෂ්ට කරපු තැනන් වහන්සේට පිලිප්පි 2 වෙනි පරිච්ඡේදය කියනවා. උන්වහන්සේ සියල්ල අතහැරලා ඇවිල්ලා සියලු දුක් විඳ නිසා මේ මුළු විශ්වය තුල අනර්ගම ස්ථානය අනර්ගනාමය දෙවියන් වහන්සේ දුන්නා කියලා. ඔබටත් මටත් කවදා හරි දවසක ස්වර්ගයේ හිමි ස්ථානය දෙවියන් වහන්සේ දෙන්න. මේ කුරුස පූජාවේ අවසාන අර්ථය එයයි. මිනිස්යන්ට නොපෙනෙන අර්ථය එයයි.
මිනිස්සු නොදකින දේ මෙයයි. අපේ ජයග්‍රහණය මේ කුරුස පූජාවයි. අපි හැමෝම නැගිටලා ස්වාමින් වහන්සේගේ ආගමකේ. ඒ ජේසුස්ටයි